මම ලියමින් සිටින ලියා අවසන් කිරීමට හැකිවේ යන විශ්වාසයක් නැති කෘතියක් වීඩියෝ පිටපතක් සකස් කර තියන්නයි මම මේ හදන්නේ. මේ කෘතියට විෂය වන්නේ කුණ්ඩලිනී භාවනාව. කුණ්ඩලිනී ශක්තිය අවදි කර ගැනීමේ භාවනාව වශයෙන් ලෝකයේ තුල ප්‍රචලිත වී ඇති එම භාවනා ක්‍රමයේ ශ්‍රී ලංකාව තුළ මේ සිදුවී ඇති ආකාරය පිළිබඳ යම් වැටහීමක් එම කෘතියෙන් ලබාගත හැකි වෙනවා. මගේ භාවනා යෝග ජීවිතයේ ආරම්භය සිද්ධ වෙන්නේ කුණ්ඩලිනී ශක්තිය අවදි කරගත් දී ජයසූරිය කියන යෝගියාගේ එක් ශිෂ්‍යයෙකුගේ උපදෙස් මත භාවනා කිරීම. එම ගුරුතුමා ඇතුළු දී ජයසූරිය ගුරුතුමාගේ සියලු ශිෂ්‍යයන් 5 දෙනෙකු විතර ඇසුරු කළ සියලුම ශිෂ්‍යයන් මේ කුණ්ඩලිනී භාවනාව සම්බන්ධයෙන් දරපු මතය සමග මම ඒ කාලේ මේ තරම් එකඟතාවයක හිටියේ නැහැ. කුණ්ඩලිනී ශක්තිය අවදි කිරීමෙන් සත්චක්‍ර අවදි වීමෙන් භාවනාවකින් සිදුවන සිතුවිලි යටපත් වී සිත ඒකාග්‍රතාවයට පත් වී ඔවුන් සැලකුවේ බුදුදහමේ පදම ලෙස සඳහන් වන නිවන ප්‍රත්‍යක්ෂ වීම ලෙසයි. මගේ අවබෝධ වී කුණ්ඩලිනී ශක්තිය අවදි වීම කියන්නේ ඊටාම ඉහළ මට්ටමක ධ්‍යාන සමාධි තත්ත්වයට පත් වීම බවයි. ඒ නිසා මේ අවුරුදු ගණනාවක් ඇතුළත භාවනාව තුළින් මන ලැබූ අත්දැකීම් කෘතියක් ලෙස සම්පාදනය කිරීමට මම යම් පෙළඹීමක හිටියා. ඒක බොහෝ අවස්ථාවල සිතුවිල්ලකට සීමා වෙලා තිබුණත් 2015 මැයි 7 වෙනි දින අපරභාග 2:30ට ධර්ම ශක්ති විවේකාශ්‍රමයේදී මම මෙම උත්සාහය දරා තිබෙනවා. ඒ දරා ඇති උත්සාහය කොළවල සටහන් කර තියෙනවා. මට විස්තරාත්මකව යලි මතකෙන් කියන්න උද්වේගයක් නැති නිසා මම මේ කොළවල සටහන් වී ඇති විස්තර මෙලෙස වීඩියෝ මගින් සටහන් කර තියන්න කැමතියි. මේ අරමුණ ඇහිත් සඳහන් කර තියෙන්නේ මිනිස් භවයෙන් වර්තමානයේ මා ගත කරන මිනිස් භවයෙන් සමු ගැනීමට පෙර ලැබූ උතුම් ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂයන් ලියා තැබීම හැටියට. මෙම කෘතියේ ලිවීමේ ආවේශය කියන පළවෙනි පරිච්ඡේදයේ නම් කරලා තියෙන්නේ කුණ්ඩලිනී ශක්තිය අවදි වීම ප්‍රත්‍යක්ෂ වූ ආකාරය කියලා. මේ විදිහට මෙම ඡේද ලියා තිබෙනවා. යෝගියා සිය කායික දේහයේ 66 වෙනි වර්ෂයේ ගෙවමින් සිටියේ. පෙර දින රැහි මධ්‍යම රාත්‍රියේ ඉබේටම අවදි වූ යෝගියාගේ ශක්ති ශරීරයේ චක්‍ර සතම ඉතා ප්‍රබල රිද්මයකින් අවදිව ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ඔහු ආශ්‍රමයේ සිය කාමරයෙන් එළියට විත් ධර්මශාලාවේ බිම අතුරා තිබූ කලාලේ වජිරාසනයෙන් වැඩ ඉඳ අවදි වන සත්චක්‍රවල ඇතුළාන්ත රිද්මයන්ට සිහිය යොමු කරගෙන සිටියේ. ශක්ති ශරීරයේ කායික දේහයේ සීමා මායිම් ඉක්මවා යමින් යෝගී දේහය වටා බලවත් රශ්මියක් විහිදෙන බව ඔහුටම දිස්විය. යෝගියා ධර්මශාලාවෙන් ගෙමිදුලට සක්මන් කළේ. එවිට පරිසරය ඒකාලෝක කරමින් විදුලි කෙටීම් කිහිපයක් ඇති විය. විදුලි කෙටීම් පිටුපසින් ගලා ආවේ ආශ්‍රමයේ පිහිටි භූමි භාගයට ඉහළින් සිදුවුණු හෙන පිපිරීම් කිහිපයකි. ඒ සමගම මධ්‍යම තරමේ වර්ෂාවක් ආරම්භ විය.
මෙම වර්ෂාවත් සමගම ආශ්‍රමයේ තුළට පියවර තැබූ යෝගියාට තම ශක්ති ශරීරයේ අවදි රිද්මේ සෙමින් අවරෝහණයට පත්වෙමින් තිබෙන ආකාරයක් වින්දනය විය. ඒ සමග ඔහුගේ නෙත් පියවී යමින් ඔහු නිද්‍රා සමාධියකට ගිලී ගියේ. මෙම ලිවීම ආරම්භ වන්නේ මෙම සුවිශේෂ රාත්‍රී පහන් වීම සමග ඇති වූ ශක්තිය ආවේගයකිනි. සිය කුණ්ඩලිනී ශක්තිය අවදීමේ අත්දැකීම නොලියා සිටීමට ඉඩහරින චෛතසික අලසකම දැන් දුරීභූත වී ඇති බව යෝගියාට වින්දනය විය. එයින් දැන් සිය ප්‍රත්‍යක්ෂ ලියවෙන්ටිදී චිත්ත ශරීරයට කීකරු කායික ඉදුරන්ට පූර්ණ නිදහස ප්‍රදානය කළේය. මෙහි පළවෙනි පරිච්ඡේදයේ ලෙස කුණ්ඩලිනී ශක්තිය අවදීමේ ක්‍රියාවලිය පළවෙනි පරිච්ඡේදයේ යලිත් ලියන්න පටන් ගන්න තියෙනවා. මෙතෙන් සිට මේ කෘතිය ලියවෙන්නේ කුණ්ඩලිනී ශක්තිය අවදි වූ යෝගියා සිය දෛනික භාවනාව පිළිබඳ ලියා ඇති සජීවී දින සටහන් උපුටා දක්වමින්. පළමු අත්දැකීම 1987 ජූලි 22 1997 ජූලි 22 අලියම 6:15ට පමණ බිනිඳ පිළිගැන්වූ තේ කෝප්පේ පානය කොට හිඳ සිටි පුටුවේම හරි බහිගෙහි හිස් බැල්මකට වැටුණි. මේ නෙත් හමුවේ ඇති දේ ඡායා මාත්‍රික දිස්සුව දේවා අරමුණු නොවූ බැල්මකි. කෙමෙන් බියවරව පැවති නෙත් වලට කිසිවක්ම නොපෙනෙන තත්වයක නොබැලීමක් බවට එම නෙත්පත් විය. එකෙනෙහිම පිටම දෙවාරයක්ම පිටකොන්දේ මූලයේ සිට තුනටියට පහළින් වේගවත් රිද්මයකින් ඉහළට ගලා වායුමය ශක්ති තරංගයක් යෝගියාගේ උඩුකය දුන්නක් දිගහැරියාක් මෙන් ඍජු විය. වායුමය ශක්ති තරංගයකින් යෝගියාගේ උඩුකය දුන්නක් දිගහැරියාක් මෙන් ඍජු විය. මේ ශක්ති තරංගයේ ශීර්ෂයේ මුදුනටම ඇදියව හිස් මුදුන පුරාටම පැතිරී ගියේ. අනතුරු නාගරාජයෙකු සිය පෙනේ පුප්පන්නක් බඳු අභ්‍යන්තර දැනීමක් ඇති කළේ. අනතුරු ආඥා චක්‍රය තුලින් වැසූ නෙත් අතරමැද පෙදෙසින් ඉදිරියට වීදෙන රන්වන් ආලෝක ධාරාවක් දිස්වන්නට විය. මෙය යෝගියාගේ මූලාධාර චක්‍රයේ නිද්‍රාගතව සිටි කුණ්ඩලිනී ශක්ති සර්පය අවදීමට පටන් ගැනීමක යම් ප්‍රබල ඉඟියක් බව ඔහුට ප්‍රත්‍යක්ෂ විය. 1996 ජුනි මාසයෙන් ආරම්භ මේ වන විට වසර කාලයක් පුරා ඔහු ලැබුමින් සිටි කායික චෛතසික භාවනා අධ්‍යක්ීම් පිළිබඳව විවිධාකාර සැක සංකා සිතුවිලි අතර අලාමුලා වෙමින් සිටි ඔහුට මේ අධ්‍යක්ීම් විශ්වාසදායී භාවනා ප්‍රත්‍යක්ෂයක් විය. මේ විශේෂිත භාවනා අධ්‍යක්ීම් බිරිඳට විස්තර කෙළේ. ඇයද ඒ මොහොතේ ස්වභාවිකවම භාවනාවට ඇදී ගොස් තිබුණි. ඔහු මේ අත්දැකීම ලබන කාලය අතරතුර ඇයටද හිසේ ඇතුළත කැරකිල්ලක් ඇති වී වමනයන්ට ආසන්න තත්ත්වයක කායික අපහසුතාවයක් ඇති වුණු බව ඇය ප්‍රකාශ කළාය. මේ අත්දැකීමෙන් පසු පරිසරයේ චිරිචිරි වැස්සකින් තෙත්පන්ට පටන් ගෙන තිබුණි. 1997 අගෝස්තු 1 1989 භීෂණයේදී සිය නිවසේ සැඟවී සිටීමට අවස්ථාව සලසා දුන් ජාල කපුවත්තේ වික්ටර් ෆර්නාන්ඩෝ නම් වූ කාරුණික මහලු මිනිසා හමු වී යෝගියා ලැබූ විශේෂ භාවනා අත්දැකීම් පැවසුවේ. ඔහු පැරණි සමසමාජ ක්‍රියාකාරී සමාජිකයෙකි. පසුව විප්ලවදී කොමියුනිස්ට් සංගමයට හිතවාදී විය. ඔහු යෝගියා සැඟවී සිටි අවධියේදී අවිගත් රාජ්‍ය මැර බලකාවලින් දී බේරා ගැනීමට ඇති හොඳම ක්‍රමය ධ්‍යාන භාවනාවලින් අධිමානසික තත්වයකට චිත්තය දියුණු කර ගැනීමයි යෝගියාට මුලින් පැවසී මෙම මිනිසායි. උපතින් ක්‍රිස්තියානි කාර්යක වූද ඔහු බෞද්ධ පොතපත කියවා ගැඹුරු සාංකල්පික දැනුමක් ඇති කරගත් මිනිසෙකි. භාවනාව දියුණු කරගත් කෙනෙකුට සිය යටිසිත හේවත් භවාංග සිත කායික ශරීරයෙන් පිටතටගෙන යා හැකි බව බුදුන් වහන්සේ වදාළා ඇති බව වික්ටර් ෆර්නාන්ඩෝ යෝගියාට පවසා තිබුණේ යෝගියා විමුක්තියට පත් කරමින්.
මේ පැසුණු මිනිසා යෝගියා තුළ නිසා යෝගියා තුළ භාවනාවේ ආශ්චර්ය පිළිබඳ පැවසුවේම අදහස ඔහුගේ හිතට තදින් කාවදී තිබ්බ බව යෝගියාට කල්පනා වී. අගෝස්තු 1 වෙනි දින ගල්උපිට පිහිටි යෝගියාගේ මවගේ නිවසේදී උදේවරුේ අඩහෝරාවක භාවනාවේදීද මුල් අත්දැකීමට සමාන වූ ඊට වඩා ප්‍රබල වූ දෙවන අත්දැකීමද ලැබුවේ. ඒ විස්තරාත්මක සටහන් කර තිබීමේ සිතක් පවා යෝගියාට ඇති වී නැත. දෙවන පරිච්ඡේදය. යෝගියාගේ කායික දේහයට යටින් ක්‍රියාත්මක වූ ශක්ති ශරීරයේ ප්‍රාණකායී උදමාර්ගය හා ලිංගේන්ද්‍රිය පිහිටි ප්‍රදේශයේ පහළම පිහිටි මූලාධාර චක්‍රය තුළ අඟල් 3මාරක් දික් වූ වට 3කට දරණ ගැසී සිගු කුණ්ඩලිනී සර්පයා ලෙස යෝග ශාස්ත්‍රයේ දක්වන ශක්ති කොයිලේ අවදිවන්ට පටන් ගැනීමේ පළමු අත්දැකීම් ලබා ඇත්තේ ජූලි 22 වෙනි දිනදී. එතෙන් සිට දින 8ක කාලයක් ගැඹුරු සමාධිගත වීම වලට යොමු වූ යෝගියාට අගෝස්තු 1 වෙනි දින යලි ඊට සමාන වූ ඊට වඩා ප්‍රබල වූ ආකාරයට මෙම අත්දැකීම ලැබී ඇත. තවත් දින 4ක් ගත වූ විට වාර 5ක් එකම දිනයක මෙම ශක්තිය අවදි වීමේ අභ්‍යන්තර ක්‍රියාවලිය අත්දැකීම ඔහුගේ දිනපොතේ සටහන් වී තිබෙනුයේ මෙලෙසිනි. දිනය 1997 අගෝස්තු 4 වෙනිදා. අනපේක්ෂිත භාවනා වාරයකදී අනපේක්ෂිත ආකාරයකින් වේගයෙන් මූලාධාර චක්‍රයේ සිට ශීර්ෂය දක්වා එක පෙළට පස් වාරයකදී සිදු මේ ශක්ති වායුව ශීර්ෂය දෙසට ගලා යෑමේ අත්දැකීම මෙබඳුය. ගුවන් විදුලියේ ස්වදේශීය නාලිකාවේ රූපණ මණ්ඩපයට සහභාගී වී යෝගියා සිදු කළ සිනමා විචාරයන් යලි විකාශනය වෙමින් තිබුණි. තදබල චිත්ත ඒකාග්‍ර අවධානයකින් සිට යොමු කරමින් සිටිද්දී බිරිඳ සමගන රැකියාව සඳහා නිවසින් පිට යාම සිදුවේ. ගෘහයේ යෝගියාගේ ශුන්‍යාගාරය බවට පත්විය. එක්වරම කයේ තට්ටම් ප්‍රදේශයේ වෙවුලුමින් හා සිතට අසාමාන්‍ය වූ වින්දනයක් දනවමින් මූලාධාර චක්‍රයේ සිට ශීර්ෂයේ සහස් චක්‍රය දක්වාම වේගවත් ශක්ති ගලනයක් සිදුවිය. ඒ කෙමින් යම් ප්‍රබල තෙරපුමකින් උඩි අතට ගලා ගිය දිය පහරක් අවසාන උසකදී මන්දගාමී රිද්මයකට පරිවර්තනය වී පොළොව තලයට උරාගත්තාක් මෙන් ශීර්ෂය පුරා විසිරි හිස තොලට මුරාගත්තේ. මේ ශක්තිය අවදි වීමේ ක්‍රියාවලිය 5 වන වාරයයි. 3 වෙනි වාරයයි. 4 වෙනි වාරයේ ඊට මදකට පසුව සිදු වුණා. එවිට ගුවන් විදුලියේ කන්දී ඇසීමේ ගුවන් විදුලි සවන් දීමේ සිත ඉවත්ව තිබුණා. පූර්ණ සිහිය යොමු වී තිබුණේ කයේ පහළ ප්‍රදේශයට. යලිත් ගෙවි ගිය අත්දැකීම් පිළිබඳ අපේක්ෂාවදී අතීතයේ හොල්මන් කළේ. කිසිවක් සිදු නොවන සේකි. සිත හිස් විය. සමාධිගත විය. ඉන් මොහොතකට පසු යලි උඩි අතට ශක්ති ප්‍රවාහය ගලා යාම සිදු විය. මේ 4 වන වාරයයි. මේ අනපේක්ෂිත වේගයකින් සිදු අවදි වීමකි. යෝගියා සිටි යලි මෙවන් අත්දැකීම යම් කලක් ලැබීමට යම් කලක් ගත වේ කියාය. මේ භාවනා අත්දැකීම් සිතට උද්වේගතර සතුටක් වින්දනය කෙරුණද ඒ තුල උපේක්ෂිත පහන් බවක් විය. ඉක්මනින්ම මේ සතුට හැඟීම ගෙවි ගියේ. දිව ආහාරයෙන් පසු කෙටි නිින්දකට ඔහු ඇදී ගියේ. ඔහු මෙසේ ලියා ඇත. දිව ආහාරයෙන් පසු කෙටි නිින්දකට ඇදී ගියේ. ඊ අවදි වී සවස් 3ට පමණි. අධ්‍යයන කාමරයට ගොස් මහාචාර්ය W.M. ගුණතිලක මහතා සිංහලට පරිවර්තනය කර තිබූ ශිෂ්‍ය භාවයේ උත්තරීතර මාර්ගය නම් වූ කමඨාන් ග්‍රන්ථිය කියවීම ආරම්භ කෙලිමි. කියවීම සිතීම නොසිතීමක් කරා පරිවර්තනය වූ සමාධි තත්ත්වයක් බවට පත්විය. ගැඹුරුම සමාධි අවස්ථාවක සිතවිලි පූර්ණ යටපත් වූ හිස් බවක සිත ගිලී සිටියේ තිබුණේ. මෙම සමාධිය තුලදී පිටම දෙවාරයක් මූලාධාර චක්‍රයේ සිට සහස්‍ර චක්‍රය දක්වා කුණ්ඩලිනී ශක්ති ධාරාව උඩි අතර ගලා ගියේ. 6 වෙනි වාරයේදී මෙම අවදි වීම සිදුවන විට යෝගියාගේ දැස් අඩක් විවර ඇස්පිල්ලන් නොගැසෙන තත්ත්වයකට පත්ව තිබුණා. විවර net යොමු වී තිබුණේ අධ්‍යානගාරයේ කවුලෙන් ඔබ්බේ දිස්සු තන බිස්ස වෙතට. ශක්ති ගලනයේ මෙවර සිදුවී ඇස් විවර තිබීදී
අත්දැකීම පූර්ණ වචන ප්‍රකාශ කිරීම අපහසුයි. මහත් චෛසික ආනන්දයක් හා ශරීරය අභ්‍යන්තරයෙන් දැනෙන සුවදායක චලනයන් තුලින් ආස්වාදිනී සමතුලිත සමාධි තත්වයට පත්ව තිබූ චිත්තය හත් සත්වන වාරයේදී කුණ්ඩලිනී ශක්තිය ආරෝහණය අද්දුටුවේ මෙතෙක් අද නැගති ආකාරයේ නව්‍ය ආකාරයකට. මෙවර අධ්‍යයනාගාරයේ භාවනාව සඳහා සකස් කරගත් පුටුවේම වාඩි වී යෝගියා පෙර කී වූ කෘතියෙන් ඉතිරි කොටස් තමාට මැසෙන්සේ මුමුණමින් කියවන්නට පටන් ගත්තේ. දෙස් අඩවම් වෙමින් කියවමින් සිටි කෘතිය අකුරු නොපෙනෙන තරමට බොද වී ගියේ. දැන් කෘතියක් වෙනුවට දෑතේ රැඳී තිබුණේ ශුන්‍ය දසුනකි. සිත හිස් වී චේතනා රහිත තත්ත්වයකට පත්විය. දෙපා වල යටිපතුල් වල සිටම කය අභ්‍යන්තරයේ ඉහළ ප්‍රදේශයේ කරා තෙරපීගෙන ගලා යන බරට දැනෙන වායු ධාරාවකින් මුළු සිරුරම අභ්‍යන්තරයෙන් පිරී යන බව දැනෙන්නට විය. දැන් ඇතුළතේ වායු පමණක් මේ යන සිත ඇති විය. net පියවුනි මහා ඝන අන්ධකාරයක් කරා ගමන් ගන්නා චිත්තය ටික වේලාවකින් රන්වන් ආලෝකයට ළඟා විය. මේ සමගම ශීර්ෂයේ හිස් මුදුන තදින් තෙරපෙමින් ඉහළට ගලා ආය වායු ධාරාව හිසෙන් ඉවතට ගලා ගිය බව දැනුනි. තුන්වන පරිච්ඡේදය 1997 අගෝස්තු 4 වෙනිදා දක්වා මූලාධාර චක්‍රයේ සිට සහස්‍ර චක්‍රය දක්වා වූ ශක්ති ගලණී අවස්ථා 4න් පසු මාස 2කමාරක් ගත වන තෙක්ම යෝගියාට සිතෙන්ට පටන් ගෙන තිබුණේ සත්වන වාරයේදී ලද අත්දැකීම කුණ්ඩලිනී ශක්තිය අවදීීමේ අවසාන අවස්ථාව ලෙසට. මේ අත්දැකීම අර්ථකථනය කර ගැනීමට ගුරුන් වෙත යාමේ සිතක් යෝගියාට ඇති වී නැත. ඔහු භාවනාවට කමඨාන් ගනිමින් සිටි පද්ධතිය ගුරුතුමා අත්දැකීම් සාකච්ඡාවට ඉඩක් විවෘත කොට තිබුණේද නැත. එතුමා කරමින් සිටි තමාගේ සමාධිගත වීම ශිෂ්‍යයන්ගේ භාවනා ආරම්භණක් බවට පත් කිරීම පමණි. මෙම අභ්‍යාස ක්‍රමයේ ඔවුන් හැඳින්වුවේ සමාධි බැලීම ලෙසටය. සත්වන වාරයේ ලද අත්දැකීමෙන් පසු ගුරුතුමාගේ සමාධියට සම්බන්ධ වූ යෝගියා ලද අත්දැකීමද සුවිශේෂය. මේ ඔහුගේ දිනසටහන් වල මෙලෙස සටහන් කර ඇත. 1997 අගෝස්තු 6 වෙනිදා කුණ්ඩලිනී ශක්තිය අවදීම් ලෙස යෝගියාගේ අත්දැකීමට එකතු සත්වාරයක් මූලාධාර චක්‍රයේ ශීර්ෂ කෞඩිය ශක්ති ගලණී පසු ගුරුතුමාගේ සමාධිය හා ඇසින් හා සිතින් අධ්‍යාත්මික සම්භෝගයට ගිය මුල්ම දිනේ එදිනේ. මේ දින යෝගියාගේ නෙත්තම්මේ භාවනා කරමින් සිටි ගුරුතුමාද අනිකුත් ශිෂ්‍යාවන්ද සුළු මොහොතකින් බොද වී මැකී යමින් ආලෝකමය පරිසරයක් බවට පත් විය. මේ කෙටි වේලාවකින් මනුෂ්‍ය ස්කන්ධමය රූප ශුන්‍යතාවට පත් වී දිස්වීම. මේ වේලේ භාවනා ශාලාව වෙත තද සුළඟ කඩාවැ. මෙම කෘතියක් ලෙස මෙම අත්දැකීම් සටහන් කිරීම මෙතනින් අවසන් වී තිබෙනවා. මින් පසු සිදු අත්දැකීම් ලියන්නට මට හිතක් නැති නිසා මම මේ වාචිකව පසු ප්‍රකාශ කිරීමට තීරණය කළා. දැනට මම විසින් මෙම කියවා ඇති මෙම අත්දැකීම් ඔස්සේ සිතන ලෙස මම මේ අසන බලන සෑම දිනෙකින්ම ඉල්ලා සිටිනවා. හේතුව කිසියම් භාවනාවක නිලී සිටින සියලුම දෙනාට මම ලබා ඇති මේ අත්දැකීම් උන්ගේ භාවනාවේ තත්ත්වය නිසා බැලීම සඳහා ප්‍රයෝජනවත් වේයි මම කල්පනා කරන නිසා. තෙරුවන් සරණයි.